සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපාට මේ ධර්මයේ කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් මේ පින්වුතුන්ට උතුම් ධර්ම දේශනාවකට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ මේ පින්වුතුන්ට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ අප්‍රමාදයේ කියන උතුම් ගුණධර්මය ගැන බුද්ධ දේශනාවල අඩංගු වෙන කාරණා. පින්වත්නි, ඔබට අපේ පින්වත් ස්වාමින් වහන්සේලා පසුගිය ධර්ම දේශනාවල මේ අප්‍රමාදයේ කියන කාරණාව ගැන, ඒ ගුණධර්මය ගැන බොහෝ සූත්‍ර කාරණා ඇසුරෙන් දහම් කරුණු පැහැදිලි කරලා දෙන්න ඇති. ඉතින් අද දවසේ බුද්ධ දේශනාවල අඩංගු වෙන ලස්සන සූත්‍ර දේශනාවක් ඇසුරෙන් මේ පින්තුන්ට අප්‍රමාදයේ කියන ගුණධර්මය ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදයේ කියන වචනය ගැන බොහෝ කොට ප්‍රශංසා කරලා තියෙනවා. අප්‍රමාදයේ කියන ගුණධර්මයට විරුද්ධ අකුසලයේ තමයි ප්‍රමාදය. ප්‍රමාදය කියලා කියන්නේ ධර්මාර්ගයේ හැසිරෙන්නට තියෙන ප්‍රමාදය. දැන් සාමාන්‍යයෙන් අපි ලෞකික ජීවිතයේ ගත්තොත්, ලෞකික ජීවිතෙත් එදිනදා කටයුතු කරද්දී ප්‍රමාදයක් ගැන අපි කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයෙක් ගත්තොත්, ඒ ළමයා අධ්‍යාපනය හදාරද්දී ඒ ළමයා ගුරුවරු කියලා දෙන දේවල් ඉගෙන ගන්නේ නැතුව, ඒ වගේම එදිනදා දෙන පාඩම් ඒ වෙලාවට කරන්නේ නැතුව ප්‍රමාදීව වාසය කළොත් ඒ දරුවට සාර්ථකව විභාගයේ ජය ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාරයක් ගත්තොත්, ලෞකික ජීවිතයේ කෙනෙක් ගත කරන රටාව අනුව ඒ ව්‍යාපාරෙත් එයා කුසීතව වාසය කරනවා නම්, ප්‍රමාදීව වාසය කරනවා නම් එයාට සාර්ථකත්වයක් කරා යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. වෙනත් රැකියාවක් ගත්තත් කුසීතව වාසය කරනවා නම්, ප්‍රමාදීව වාසය කරනවා නම්, එදිනදා තියෙන වැඩ කටයුතු එදිනදා සම්පූර්ණ කරන්නේ නැත්නම් එයාගේ ලෞකික ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඒ ප්‍රමාදය ලෞකික ජීවිතයේ අසාර්ථකත්වයේ පිණිස හේතු වෙනවා. ලෞකික ජීවිතෙත් කෙනෙක් අප්‍රමාදීව වාසය කරනවා නම් ලෞකික වශයෙන් සාර්ථකත්වයක් කරා යන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා. දැන් පාසල් ළමයෙක් ගත්තොත් එයා අප්‍රමාදීව පාඩම් කටයුතු කරනවා නම්, එදිනෙදා දෙන වැඩ කටයුතු එදිනෙදා සම්පූර්ණ කරනවා නම්, ඒ විදිහට කටයුතු කරොත් එයාට විභාගේ ජය ගන්න පුළුවන්. ව්‍යාපාරයක් ගත්තත් එහෙමයි. කුසීත නැතුව වීරියෙන් කටයුතු කරන කෙනාට ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වයක් කරා රැගෙන යන්න පුළුවන්. එතකොට ඒක ලෞකික ජීවිතයේ අපි කතා කරන ප්‍රමාදය සහ අප්‍රමාදය. ලෞකික ජීවිතයේ අප්‍රමාදය ඒ වගේ වුණාට බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ
චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කෙනෙක් අප්‍රමාදී වීම ගැනයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් කෙනෙක්ට දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා මේ ඉපදී මෙරි යන දුක්ඛිත සංසාරයෙන් අත් මිදෙන්නට. චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමෙන්ම පමණයි කෙනෙක් දුකින් නිදහස් වෙන්නේ. අතීතයේ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම්කිසි කෙනෙක් සසර දුකින් අත් මිදුණා නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් පමණමයි. වර්තමානයේ යම්කිසි කෙනෙක් දුකින් නිදහස් වෙනවා නම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුමයි. අනාගතයේත් යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලම තමයි සසර දුකින් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීම පිණිසම තමයි අප්‍රමාදී බවක් ඇති කරගත යුතු වන්නේ. දවසක් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත්නි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සියලුම බුද්ධ වචනය, සියලුම බුද්ධ දේශනා එකම එක වචනයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. එකම එක වචනයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ සතර සතිපට්ඨානය ගැන අපිට පෙන්ලා දීලා තියෙනවා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීර්යය ගැන භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ඉර්ධිපාද ගැන පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය ගැන පෙන්ලා දීලා තියෙනවා. පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන භාග්‍යතුන් වහන්සේ අපිට නොයෙකුත් සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවල අඩංගු වෙන සීලෝම කාරණා බුදුරජාන් වහන්සේ වදාලා එකම එක වචනයකින් හකුලුවලා කියන්න පුළුවන්. එකම එක වචනයකින් පෙන්වන්න පුළුවන් මේ සීලෝම කාරණා. ඒ තමයි අප්‍රමාදය කියන වචනේ. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ අවුරුදු 35 දී, උන්වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 80 දී. ඒ අවුරුදු 45ක කාලය පුරාවට බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ සියලුම ධර්මය අප්‍රමාදය කියන තනි වචනේ පෙන්වලා දෙන්න පුළුවන්. එනම් මේ සෑම සූත්‍ර දේශනාවකම අඩංගු වෙන්නේ පින්වත්නි අප්‍රමාදය කියන කාරණේ. ප්‍රමාදය කියන අකුසලයේ ගත්තොත් ප්‍රමාදය කියන අකුසලය ඇති වෙන්න හේතු තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රමාදය ඇති වෙන්න හේතුව තමයි මදයන්ගෙන් මත්වීම. යම්කිසි කෙනෙක් මදයන්ගෙන් මත් වුනොත් ඒ කෙනා ප්‍රමාදයට වැටෙනවා. මද තුනක් ගැන භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දාලා කෙනෙක් කල්පනා කරනවා මම නම් වයසට යන්නේ නැහැ. මම වයසට යන්නේ නැති කෙනෙක් කියලා. ඒක යෞවන මතය. ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා යෞවන මතය. එතකොට ඒක නා හිතන් ඉන්නවා මම නම් වයසට යන්නේ නැහැ කියලා. දැන් වයසට යනවා මිනිස්සු වයසට යනවා පේනවා. තමනුත් වයසට යනවා දැනෙනවා. නමුත් හිතේ චිත්තාභ්‍යන්තරයේ තියෙන අදහසක් මම වයසට යන්නේ නැහැ කියලා. මේක මදයක්. මදයෙන් වෙන්නේ මත් වෙනවා. මත් වුණාට පස්සේ ප්‍රමාද වෙනවා. එයා කරන්න ඕනි දේ තොර බේර ගන්න බෑ. එයා නොකල යුතු දේ කරනවා, කල යුතු දේ බැහැර කරනවා. අකුසලයේ පුරුදු කරනවා, කුසලයේ බැහැර කරනවා. ඒ වගේම තමයි තවත් මදයක් තියෙනවා ආරෝග්‍ය මදය. ආරෝග්‍ය මදය කියලා කිව්ව පින්වත්නි මම නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. චිත්තභ්‍යන්තරේ බැසගත් අදහසක්. ඒකත් මත්වීමක්. ඒ මදයෙන් මත් වුණ කෙනා ප්‍රමාදයට වැටෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ජීවිත මදය. මම නම් මැරෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. දැන් බලන්න මේ ලෝකේ දිහා බැලුවොත්, සාමාන්‍ය මිනිස්සු දිහා බැලුවොත් මිනිස්සු හිතන් ඉන්නේ අපි නම් මැරෙන්නේ නැහැ කියලා. අපි නම් කවදාවත් මැරෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. කොච්චර මිනිස්සු මැරනවා දැක්කත්, මිනිස්සු මැරනවා තමන්ගේ ඇස් වලට පෙනුනත්, තමන්ගේ අසල් තමන් ළඟම හිටපු ඥාතීන් මැරෙනවා දැක කල්පනා කරනවා තමන් මැරෙන්නේ නැහැ කියලා. මේ වගේ මදයන්ගෙන් මත් වෙලා මිනිස්සු ඉන්නේ. එතකොට මේ මදයන් නිසා ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාදී වුණ කෙනාට සිද්ධ වෙන්නේ එයා ඒ අවස්ථාවලදී කළ යුතු දේ එයාට තෝර බේර ගන්න බෑ. එයා නොකළ යුතු දේ කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ
සේවනය කළ යුතු දේත් සේවනය නොකළ යුතු දේත් තෝර බේරගත යුතුයි අපි. මේ මදයන්ගෙන් මත්වෙච්ච කෙනාට සේවනය කළ යුතු දේ තෝරගන්න බෑ. ඒ වගේම සේවනය නොකළ යුතු දේ තෝරගන්න බෑ. එයා සේවනය නොකළ යුතු දේ සේවනය කරනවා. සේවනය කළ යුතු දේ බැහැර කරනවා. මේ විදිහට එයා නොකළ යුතු දේ කරලා කළ යුතු දේ බැහැර කරලා එයා අනුතරේ වැටෙනවා. එතකොට මේක තමයි මේ සත්වයාට තියෙන භයානකම අනතුර. ප්‍රමාදයටපත් වීම. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ අප්‍රමාදය කියන කාරණේ සම්බන්ධයෙන් අපට නොඑක් සූත්‍ර දේශනා ඇසුරෙන් ඒකේ තියෙන වටිනාකම පෙන්වා දුන්නේ. අප්‍රමාදය කියන ඒ කුසලය දියුණු කරන්න නම් ප්‍රමාදයේ පිණිස හේතු වෙන කාරණා අපි දුරු කර ගන්න ඕනේ. එහෙනම් ප්‍රමාදයේ පිණිස හේතු වෙන කාරණා මත්වීම නම් මදයන්ගෙන් මත්වීම නම් ඒ මදයන් දුරු කරගන්න අපි උත්සාහවත් කරන්න ඕනේ. මදයන් දුරු කරගත්තොත් එයා ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ. එයා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආරෝග්‍ය මදය, ජීවිත මදය, යෞවන මදය කියන මේ මදයන් අපි දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍ර දේශනා ඇසුරෙන් අපට පෙන්වලා දෙනවා මේ මදයන් කොහොමද අපි දුරු කරගන්නේ කියලා. අද දවසේ මේ පින්තුන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ අංගුත්තර නිකායේ 4 වන නිපාතේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම චරන්ත සූත්‍රය. චරන්ත සූත්‍රය අංගුත්තර නිකායේ 4 වන නිපාතයේ තමයි මේ සූත්‍ර දේශනාව අඩංගු වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්ලා දෙනවා ඒ අවස්ථාවලදී තමන්ගේ හිතේ ඇතිවෙන අකුසල් අඳුනගෙන ඒ අවස්ථාවේදීම ඒවා ප්‍රහාණය කිරීමේ තියෙන වැදගත්කම ගැන. මේ අප්‍රමාදී බව ඇති කර ගැනීමට නම් පින්වත්නි බුද්ධ දේශනා අධ්‍යයනය කරද්දී අපිට හොඳට පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙක්ට දුක හරියට වැටුණොත් මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණේ හරියට වැටහුණොත් ඒ කෙනා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉපදීම කියලා කියන්නේ දුකක් කියලා කෙනෙක්ට වැටහුණොත්, ලෙඩවීම කියලා කියන්නේ දුකක් කියලා වැටහුණොත්, වයසට යාම කියලා කියන්නේ දුකක් කියලා වැටහුණොත්, මරණයටපත් වෙනවා කියන කාරණේ දුකක් කියලා කෙනෙක්ට වැටහුණොත්, ඒ කෙනා අප්‍රමාදී කෙනෙක් වෙනවා. ඉතින් මේ කාරණේ ඔබට කියන්න මට හේතු වෙච්ච සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ තමයි අංගුත්තර නිකායෙම තියෙනවා 7 වෙනි නිපාතේ විත්තත සත්ත්‍ය සංඥා සූත්‍රය. ඒ සප්ත සංඥාවන් ගැන භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කොට වදාළ දේශනාවේ මේකේ සංඥාවන් 7ක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා අසුභ සංඥාව, මරණ සති සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, ඊළඟට සබ්බ ලෝකී අනුපිරිත සංඥාව, මේ ආකාරයෙන් සංඥාවන් 7ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය දුක්ඛ සංඥාව, දුක්ඛේ අනාත්ම සංඥාව. මේ ආකාරයෙන් සංඥාවන් 7ක් අපි උපදවාගෙන පුරුදු කරගත යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්ලා දීලා තියෙනවා. එතකොට මේකේ අනිත්‍ය සංඥාව ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් මේ අනිත්‍ය සංඥාව හොඳට වැඩුවොත් එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි තියෙන ආසාව දුර වෙලා යනවා. උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුරුළු පිහාට්ටක් කෙනෙක් ගින්දරකට දානවා. මේ ගින්දරට කුරුළු පිහාට දැම්මට පස්සේ ඒ කුරුළු පිහාට හැකිලා යනවා. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව බහුල කරපු කෙනාගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරිය හැකිලා යනවා. අනිත්‍ය සංඥාව වඩන කෙනාට ඊළඟ සංඥාව උපදිනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ සංඥාව. අනිත්‍ය වඩන කෙනාට අනිත්‍ය දුකයි කියලා වැටහෙනවා. ඒ අනිත්‍ය දුක්ඛ සංඥාව උපදවා ගත්ත කෙනා ඒක දිනු කරන්න ඕනේ. ඒක බහුල වශයෙන් දිනු කරනකොට එයාට හැකියාව ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී බව ඇති කරගන්න. උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කඩුවක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙක් තමන්ගේ පිටිපස්සේ ඉන්නා වගේ බයක් එයාට දැනෙනවා. කඩුවක් අතේ තියාගත්ත මිනිස්සෙක් තමන්ගේ පිටිපස්සේ ඉන්නවා. තමන්ගේ අතින් යම්කිසි වරදක් වුණොත්, පුංචි හරි වරදක් වුණොත් කෙලින්ම කඩු පහරක් දීලා ඔහු ඝාතනය කරනවා කියන අදහසින්. ඒතර ඒ වගේ කෙනෙක් තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියන අදහසක් කෙනෙක්ට තියෙනවා නම්
එයා කවදාවත් පුංචි හෝ වරද්දක් කරන්නේ නැහැ. හොඳ සිහියෙන් ඉන්නවා මං කිසිම වරද්දක් කරන්නේ නැතුව මම හරි විදියටම ජීවත් වෙනවා කියලා කල්පනා කරනවා. අන්න ඒ වගේ පුංචි හෝ වරද්දක් කරන්නේ නැතුව අකුසලයට හිත යන්න නොදී කුසලයේම සිත රඳවාගෙන ඉන්න යාට තියුණු බයක් ඇති වෙනවා. සසර ගැන බයක් ඇති වෙනවා. මම මරණින් මත්තේ දුගතිය උපදීවිද? මේ අකුසලයේ වැඩුණොත් මට අනුතරක් වේවි නේද කියලා යාට බයක් ඇති වෙනවා. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ සංඥා වඩන කෙනාට තමයි මේ තියෙනු බය ඇති වෙන්නේ. එයාට තමයි අප්‍රමාදී බව ඇති වෙන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ සංඥාව කියලා කියන්නේ දුක වඩනවා. දුක දකිනවා යා. ඉපදීම දුකක් කියලා දකිනවා. ලෙඩවීම දුකක් කියලා දකිනවා. වයසට යාම දුකක් කියලා දකිනවා. මරණයටපත් වීම දුකක් කියලා දකිනවා. මේ ආකාරයෙන් දුක්ඛාර සත්‍ය මනෙන් වැටහෙන්න ඒකේනා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. විත්තත සත්‍ය සංඥා සූත්‍රය තමයි මේ කාරණේ අඩංගු වෙන්නේ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පළවෙනි අංගය වෙන මේ දුක්ඛාර සත්‍ය අපි හොඳින් තේරුම් අරගෙන ඒක අපි අවබෝධයක් බවට පත් කරගන්න ඕනි. ඒ තුලින්ම තමයි කෙනෙකුගේ ජීවිතේ අප්‍රමාදී බව ඇති වෙන්නේ. ඉතින් මේ චරන්ත සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්ලා දෙන්නේ ඒ අවස්ථාවලදී අපේ හිතේ ඇතිවෙන අකුසල අඳුනගෙන දුරු කරගන්න ඕනේ ආකාරය ගැන. බුදුරජාන් වහන්සේ පෙන්වවදාලා චරතෝචේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝ. මහණෙනි, ඇවිදිමින් ඉන්න භික්ෂුවකට කාම විතර්කයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා. එහෙම නැත්නම් ව්‍යාපාද විතර්කයක් ඇති වෙන්න පුළුවන්. විහිංසා විතර්කයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා කියන්නේ අකුසල විතර්ක. අයහපත පිණිස හේතු වෙන විතර්ක. ඉතින් මේ ඇවිදමින් ඉන්න භික්ෂුවට මේ අකුසල විතර්ක ආවට පස්සේ ඒ භික්ෂුව ඒක ඉවසනවා. තාංච භික්ඛු අදිවාසේති. භික්ෂුව ඒක ඒ ඇතිවෙච්ච විතර්කය ඒ විදිහටම පැවතිලා තියෙන ඉඩ හරිනවා. ඒක දුරු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඉවසනවා. ඒ කියන්නේ කාම සිතුවිල්ලක් ආවොත්, ඒ කාම විතර්කයක් ආවොත් ඒක පවත්නවා. දැන් කාමය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම අරමුණු කෙරෙහි පුරුෂයාගේ හිතේ සංකල්පීමේ වශයෙන් ඇති වෙන රාගයක්, ඇලීමක්. ඒක සත්‍ය දෙයක් නෙමෙයි, ඒක සංකල්පයක්. Taman හිතෙන් මවාගත්ත එකක්. ඒකට හිතෙන් මවාගත්තේ ඒ ලෝකයේ තුල ඒකට බැඳිලා ඔහු විතර්ක කරමින් ඉන්නවා. අපි හිතමු ඇහෙන් දැක්ක ලස්සන රූපයක් දිහා බලලා ඒකේ ආස්වාදයේ බැසගෙන ඒකම මානසිකාර කර කර ඉන්නවා, විතර්ක කර කර ඉන්නවා. එතකොට මේ විතර්කය මේ භික්ෂුව අඳුනගෙන මේක දුරු කරන්නේ නැහැ. ඒක ඉවසනවා. ඒ කියන්නේ ඒක පවත්නවා. දිගින් දිගටම පවත්නවා. ව්‍යාපාද විතර්කයක් ආවත් ඒ භික්ෂුව කරන්නේ ඒක ඉවසනවා. ඒක එහෙම මේ පැවතෙන්න ඉඩ හරිනවා. ඊළඟට විහිංසාව විතර්කයක්, තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න විතර්කයක් ආවත් ඒත් ඒක ඒ විදිහට පවත්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව තංච භික්ඛු අදිවාසේති. ඒ භික්ෂුව ඒක ඉවසනවා. නප්පජහති. භික්ෂුව ඒක දුරු කරන්නේ නැහැ. න විනෝදේති. බැහැර කරන්නේ නැහැ. න ව්‍යන්ති කරෝති. ඒක අත්හැරලා දාන්නේ නැහැ. න අනුභවංගමේති. ඒක අභාවයට පත් කරවන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චරම්පි භික්ඛවේ භික්ඛු එවං භූතෝ අනාතාපි. මේ ඇවිදමින් යන මේ භික්ෂුව අනාතාපි, කෙලෙස් තවන වීරියෙන් තොර කෙනෙක් කියනවා. අනොත්තාපි, අකුසලයට බය නැති කෙනෙක්. ඔත්තප්ප කියලා කියන්නේ අකුසලයට බය, අකුසලයට තියෙන බය. එතකොට අනොත්තාපි කියලා කියන්නේ අකුසලයට බය නැහැ මේ භික්ෂුව. සන්තං සමිතං කුසීතෝ හීනවිරයෝති උච්චති. මේ භික්ෂුව නිරන්තරයෙන්ම කුසීතව වාසය කරන කෙනෙක්. ඒ වගේම හීන වූ වීරිය ඇති කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්ලා දෙන විදිහට ඇවිදිමින් යන භික්ෂුවක් ඒ ඇවිදිමින් ඉන්න අවස්ථාවේදී තමන්ගේ හිතේ ඇතිවෙන ඒ කාම විතර්කය, එහෙම නැත්නම් ව්‍යාපාද විතර්කය, එහෙම නැත්නම් විහිංසාව විතර්කය දුරු කරන්නේ නැත්නම් ඒ භික්ෂුව හීන වීරිය ඇති කෙනෙක්, කුසීත කෙනෙක්.
දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා ඉරියව් 4 ගැනම. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා අපි ඉරියව් පවත්වද්දී 4 ආකාර ඉරියව් මූලික වශයෙන් අපි පවත්වනවා. පළවෙනි එක තමයි අපි ඇවිදිමින් ඉන්න ඉරියව්ව. ඊළඟට අපි සිටගෙන ඉන්න ඉරියව්ව. ඊළඟට අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඊළඟට නිදාගෙන නමුත් නිින්ද ගිහිල්ලා නැහැ නිදි වරාගෙන ඉන්න අවස්ථාව. මෙන්න මේ 4 ඉරියව් ආකාර ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා භික්ෂුවක් කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණේ ගැන. ඔබට මේ අනුතුරු ගැන පැහැදිලි කරලා දෙන්න මම ඒ කාලේ සිදුවිච්ච සිදුවීමක් විස්තර කරන්නම්. බුදුරජාන් වහන්සේ වැඩ සිටපු කාලේ භික්ෂුවක් වැඩ සිටියා. ඒ භික්ෂුව සීලවන්තයි. අවංකවම ධර්මයේ හැසිරුණා. සිල් ගුණ ධම්ම ආරක්ෂා කළා, වත් පිළිවෙත් කළා. ඉතින් මේ භික්ෂුව කාලයක් තිස්සේ පරිහරණය කරපු සිවුර පරණ වෙලා තිබුණේ. ඉතින් ඒකේ ඉරිච්ච තැම් මහපු අවස්ථා තිබුණා. මේ වගේ පරණ සිවුරක් තමයි මේ භික්ෂුව පාවිච්චි කළේ. ඉතින් මේ භික්ෂුවට අලුතින් සිවුරක් ලැබුණා. මේ භික්ෂුව ඒ සිවුර පඳු ගහලා දැන් රාත්‍රී කාලේ වැලේ වන්ලා තිබ්බා. පහවදා මම මේක පොරවනවා කියලා හිතේ අදහසක් තියාගෙන. දැන් චීවරය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ සිව්පසයට අයිති. ඒක ප්‍රත්‍යක්ෂා කරලා තමයි පරිහරණය කළ යුත්තේ. දැන් භික්ෂුවකට චීවරයක් පරිහරණය කරද්දී භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ භික්ෂුව කල්පනා කරන්න ඕනේ මේ සිවුර තියෙන්නේ සීතල දුරු කරගන්න. සීතස්ස පටිඝාතය, උන්නස්ස පටිඝාතය. උණුසුම ඇතිවන අවස්ථාවලදී ඒක දුරු කරගන්න. ඊළඟට දංසමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතය. මෙසිමදුරු ආදී කරදර වලින් වෙන පීඩාවන් නැති කරගන්න. ඊළඟට යාවදේව උතු පරිස්සය යාවදේව හිරිකෝපීන පටිච්චාද දනත්තා. ඒ ශරීරයේ වසහාගත යුතු තැන් තියෙන ඒවා වසහා ගන්න තමයි මේ චීවරය පරිහරණය කරන්නේ. එහෙම නැතුව ඒක තමාගේ කරගන්න කියලා එහෙම දෙයක් මෙතන නැහැ. නමුත් මේ භික්ෂුව මේ ප්‍රත්‍යක්ෂාව කරලා තිබුණේ නැහැ. දැන් රාත්‍රී කාලයේ මේ භික්ෂුව මේ චීවරයේ කෙරෙහි හිතේ බැඳීමක් තියාගෙන සැතපුණා. හෙට දවසේ මම මේ චීවරයේ කප් බින්දු තියලා අදිස්ථාන කරලා පොරවනවා. එතකොට මේ චීවරයේ කෙරෙහි ඇල්මක් මේ භික්ෂුවට තිබුණා. දැන් මේ භික්ෂුව කල්පනා කරා නම් දැන් නිදාගෙන ඉන්න ඉරියව්වෙන්දී දැන් මේ සිතුවිල්ල ආවේ නේද? ඒ සිතුවිල්ල ආවට පස්සේ කල්පනා කරා නම් මේක මගේ යහපත පිණිස පවතින සිතුවිල්ලක් නෙමෙයි මම මේක දුරු කරන්න ඕනේ කියලා ඒ කෙරෙහි තියෙන ආසාව දුරු කරා නම් මේ භික්ෂුවට මේ කියන අනුතුර සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් රාත්‍රී කාලේ මේ ස්වාමින් වහන්සේ සැතපීලා ඉන්නකොට හදිසියෙම අසනීප වුණා. එහෙමම අපවත් වුණා. මේ සිවුරේම කාවෙක් වෙලා උපන්නා අර චීවරයට තිබ්බ බැඳීම නිසා. ඉතින් පහෝදා ස්වාමින් වහන්සේලා බලනකොට මේ ස්වාමින් වහන්සේ අපවත් වෙලා කොහෙද උපන්නේ කියලා ස්වාමින් වහන්සේලා දන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා මේ ස්වාමින් වහන්සේගේ අවසන් කටයුතු සිදු කළා. සිදු කරලා ඉවරලා අර වැලේ තිබ්බ සිවුර ස්වාමින් වහන්සේලා අරගෙන නවලා සංඝයා මැදට අරන් ගිහිල්ලා දැන් මේ චීවරය මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්න භික්ෂුන් වහන්සේ නමකට ප්‍රදානය කරන්න දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. කාටද මේ චීවරය අපි දිය යුත්තේ කියලා. ඔය අතර අර චීවරේ හිටපු කාවා අර භික්ෂුවක් වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා උපන්නේ කාවට මේ දැනුණා මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ චීවරේ තවත් භික්ෂුවකට දෙන්න හදනවා කියලා. මේ කාවට හිතුනේ Taman සතු දේ පැහැර ගන්නවා කියලා. දැන් ඒ තරමට මේ චීවරයට බැඳිලා. ඉතින් මේ කාවා ඒ චීවරේ එහාට මෙහාට දුවනවා මාසතු දේ පැහැර ගන්නවා මාසතු දේ තවත් කෙනෙකුට දෙන්න හදනවා කියලා ඒ කාවා ඒ චීවරය හැමතැනම දුවන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාට මේක ඇහුනේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කාවාගේ හඬ ශ්‍රවණය කළා දිවස් නුවණි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඒ කාවට අනුතුරක් තියෙනවා. මොකද්ද? ඒ කාවා ද්වේෂසිතක් ඇති කරගෙන ගන්න යන්නේ දැන් භික්ෂුන් වහන්සේලා කෙරෙහි. රහතන් වහන්සේලා දැන් එතන වැඩි ඉන්නවා. මගපල්ලාභී උත්තමයන් වහන්සේලා වැඩි ඉන්නවා. සිල් කුණ දම් රකින්න සංඝයා වහන්සේලා වැඩි ඉන්නවා. ඒ සංඝයා කෙරෙහි තමයි ද්වේෂසිතක් ඇති කරගන්න යන්නේ. දැන් කලින් ජීවිතේ රැස් කරගත්ත කුසල් දහම් තියෙනවා. සිල් ගුණ දම් ආරක්ෂා කරපු මේ බලය තියෙනවා. ඒ පින් බලය තියෙනවා. අවසාන මොහොතේදී සිත අකුසලෙන් යටු වෙච්ච නිසා තිරිසන් ආත්ම භාවයට ගියා.
නමුත් මෙතනදිත් ද්වේෂිතක් ඇති කරගෙන ඒ අකුසලයේ තවත් බලවත් කරගත්තොත් ගිහිලා නිරේ උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා කිව්වා මහණෙනි ඔබ අද දවසේ මේ චීවරයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නව නේද කියලා. ඒක භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ අපි මේ චීවරේ අපේ අතර ඉන්න භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන්නයි මේ කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ওই චීවරේ ওই විදිහටම දවස් 7ක් තියන්න. දවස් 7ක් ගියාට පස්සේ චීවරේ කැමැති භික්ෂුවකට පිරිනමන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ අවවාදයේ පිළි අරගෙන ඒ චීවරේ පැත්තකින් තිබ්බා. ඒ වෙලාවේ තමයි අර සිවුරේ හිටපු කාවට ඒ කහාවගේ හිතේ තිබ්බ ද්වේෂය යටපත් උනේ. මාසතු දේ පැහැර ගන්නවා කියන ඒ ලෝභසිත යටපත් උනේ ඒ අවස්ථාවේදී. දැන් චීවරේ පැත්තකින් තියලා තියෙන්නේ තමාට තමයි දැන් ඒක අයිති කියලා ඒ කාවා ඒ අදහස හිටියා. අර භික්ෂුන් වහන්සේලා කෙරෙහි ද්වේෂිතක් ඇති කරගත්තේ නැහැ. ඒ දවස් 7 ඇවෑමෙන් ඒ කාවා මරණයටපත් වෙලා ගිහිලා තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් කියලා උපන්නා. ඒ වුණේ කලින් ජීවිතේ රැස් කරගත්ත පිනේ විපාකයේ හැටියට. යම් මෙහකින් ද්වේෂිතක් සහිතව මරණයටපත් වුණා නම් නිරේ උපදින්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වැඩ හිටපු හින්දා ඔන්න බේරගත්තා. අද කාලේ මේ වගේ සිදුවීමක් වුණොත් කවුද අපිව බේරගන්නේ? ඒ නිසා අකුසලයේ ඇතිවෙච්ච අවස්ථාවේ ඒ අකුසලයේ අඳුරාගෙන ඒ අකුසලයේ දුරු කරගන්න ඕනේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇවිදගමින් ඉන්න භික්ෂුවක්කට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආවට පස්සේ ඒ භික්ෂුව ඒව පවත්නවා, ඒක ඉවසනවා. ඒකෙන් ඒ භික්ෂුවට අනතුරක්මයි සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා තිතස්ස චේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝ. හිටගෙන ඉන්න භික්ෂුවකටත් කාම විතර්ක ඇති වෙනවා. එතකොට මේ කාම විතර්ක ඇති වුණාට පස්සේ මේ භික්ෂුව ඒක ඉවසනවා. ව්‍යාපාද විතර්කයක් ආවට පස්සේ ඒකත් ඉවසනවා. විහිංසා විතර්කයක් ආවට පස්සේ ඒකත් ඉවසනවා. ඒක දුරු කරන්නේ නැහැ, බැහැර කරන්නේ නැහැ, අභාවයටපත් කරවන්නේ නැහැ. මෙබඳු භික්ෂුවත් බුදුරජාන් වහන්සේ වදලා දේශනා කරනවා කෙලස් තවන වීරියෙන් තොර කෙනෙක්. මෙබඳු භික්ෂුවත් අකුසලයට බය නැහැ කියනවා. මෙබඳු භික්ෂුව හැම විටම නිරන්තරයෙන්ම කුසීතව වාසය කරන කෙනෙක්. හීනෝ වීරිය ඇති කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා නිසින්නස්ස පචේ භික්ඛවේ. ඔන්න භික්ෂුවක් ඉන්නවා ඉඳගෙන. අන්නේ භික්ෂුවටත් uppajjati කාම විතක්කෝ. කාම විතර්කයක් ඇති වෙනවා. ඒ භික්ෂුව ඒක ඉවසනවා. ව්‍යාපාද විතර්කයක් ආවට පස්සේ ඒ ව්‍යාපාද විතර්කයක් ඉවසනවා. විහිංසා විතර්කයක් ආවට පස්සේ ඒකත් ඉවසනවා. තාංච භික්ඛු ආදි වාසීති. භික්ෂුව ඒක ඉවසනවා. නප්පජහති. ඒක දුරු කරන්නේ න විනෝදේති. ඒක බැහැර කරන්නේ න අනභවංගමේති. ඒක අභාවයටපත් කරවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිසින්නෝපි භික්ඛවේ ඒම භික්ඛු ඒවම් භූතෝ අනාතාපි. ඉඳගෙන ඉන්න මේ භික්ෂුවත් අනාතාපි. කෙලස් තවන වීරියෙන් තොර කෙනෙක්. අනොත්තාපි. අකුසලයට බය නැති කෙනෙක්. සන්තං සමිතං කුසීතෝ. නිරන්තරයෙන්ම කුසීතව වාසය කරන කෙනෙක්. හීන වීරිය ඇති කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සායනස්ස පිචේ භික්ඛවේ භික්ඛුනෝ ජාගරස්ස. ඔන්න සැතපෙනීරියවෙන් ඉන්න භික්ෂුවක් හැබැයි නිින්ද ගිහිල්ලා නැහැ. නිදි වරමින් ඉන්නේ. දැන් නිදි වරාගෙන ඉන්නකොටත් අපේ හිතේට අකුසල් එන්න පුළුවන්. කාම විතර්ක එන්න පුළුවන්. ව්‍යාපාද විතර්ක එන්න පුළුවන්. දැන් ව්‍යාපාදයේ කියන අකුසලයේ භාගතුන් වහන්සේ වදාලා ඒක බරපතල අකුසලයක්. ව්‍යාපාදයේ කියන අකුසලයේ මුල් වෙලා කෙනෙක් දුගතිය උපදින්න පුළුවන්. ධර්මාශෝක රජතුමා පින්වත්නි ගොඩාක් පින් කරපු කෙනෙක්. වෙහෙර විහාර 84000ක් හැදුවා. මේ ධර්මයේ බොහෝ රටවල් වලට දායක කරන්න ධර්මාශෝක රජතුමා දායක වුණා. අපේ ලංකාවටත් මේ ධර්මයේ ලැබුණේ ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන්. මෙවන් මහා පුණ්‍ය ශක්තියකින් යුක්ත ධර්මාශෝක රජතුමා අවසාන මොහොතේ අර සේවිකාවක් පවන්සලද්දී තමන්ගේ ඇඟි වැදුනා කියලා ඒකට තරහසිතක් ඇති කරගෙන ඒ තරහසිතින් මරණයටපත් වෙලා ගිහිල්ලා භූත පිඹුරෙක් වෙලා උපන්නා. එනනම් මේ ද්වේෂය කියලා කියන්නේ අවසාන මොහොතේදී මේ ද්වේෂය ඉස්සරහට ආවොත් ප්‍රබල කුසල් දහම් පවා යටපත් කරනවා. එනනම් මේ ව්‍යාපාද විතර්කය කියලා කියන්නේත් අනතුරක්. විහිංසාව විතර්කත් එහෙමයි. තවත් කෙනෙක්ව හිංසාවටපත් කරන්න, පීඩාවටපත් කරන්න අපේ හිතේ අදහසක් එනවා නම් ඒක Tamanටම තමයි ඒකින් අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් මේ අකුසල අඳුරගෙන ඒවා බැහැර කරන්න. දැන් මේ හැම අකුසලයක්ම දුරු කරන්න
උපක්‍රම භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. කාම විතර්කයක් ආවොත් ඒක දුරු කරගන්න ආකාරي භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා. කාමයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා ආදීනව කල්පනා කරන්න කියලා. මේ කාමය කියලා කියන්නේ ඇවිලෙන හුලුවත්තක් වගේ කිව්වා. කෙනෙක් ඇවිලෙන හුලුවත්තක් කරගෙන හුලං හමන දිශාවට යනවා. ඒ හුලුවත්ත අතේ තියන් ඉන්න කාල ඒ හුලුවත්තේ එන සැර, ඒ ගිනි සැර Tamanටමයි එන්නේ. යම් දවසක හුලුවත්ත අයින් කරාට පස්සේ බහැරට විසි කරොත් එයා පිච්චෙන්නේ නැහැ. ඒ වගේ කාමයන් අල්ලන් ඉන්නකන් තමයි මේ දුක තියෙන්නේ. ඒ විදිහට කල්පනා කරලා කාමයන් බැහැර කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් කියලා කියන්නේ ණයට ඇඳුමක් ගත්තා වගේ කියනවා. ණයට කෙනෙකුගෙන් ඇඳුමක් ඉල්ල ගන්නවා කෙනෙක්. ලස්සන ඇඳුමක් ඉල්ලගෙන එයා මේක ඇඳගෙන පාරේ යනවා. තමන්ගේ එකක් වගේ. අන්තිමේදී මොකද වෙන්නේ? පාර මැදදී අර ණයට ඒ ඇඳුම දීපු කෙනා එයාගේ ඇඳුම් ඉල්ලනවා. දීපම් මගේ ඇඳුම් කියලා. එතකොට එයා කැමති වුණත් අකමැති වුණත් අර සෙනඟ මැද්දේ අර ඇඳුම් ටික ගලවලා එයාට දෙන්න වෙනවා. මොකද ඒවා එයාට අයිති නැහැ. ඒ වගේ මේ කාමයන් කියලා කියන අපිට අයිති නැහැ. අපි අපේ වගේ කියලා හිතාගෙන අපි මේ ජීවිත කාලයේ මේ ඇස කරන නාසය දිව කය පිනවමින් අපි ඉන්නවා. යම් දවසක් එනවා අපිට මේවා අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා. එතකොට අපි කැමති වුණත් අකමැති වුණත් අපිට මේ දේවල් දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ බුදුරජාන් වහන්සේ කාමයන්ගේ තියෙන ආදීනව කල්පනා කරන්න කිව්වා කාම විතර්ක දුරු කරගන්න. ව්‍යාපාදය ගැන ගත්තොත් භාග්‍යතුන් වහන්සේ ආඝාත පටිවිණය ආදී සූත්‍ර දේශනාවල දේශනා කරනවා ව්‍යාපාදයක් තමන්ගේ සිතට ආවට පස්සේ මෛත්‍රිය වඩන්න කිව්වා. කරුණාව වඩන්න කිව්වා. එහෙම නැත්නම් ඉවසීම පුරුදු කරන්න කිව්වා. අමනසිකාරය පුරුදු කරන්න කිව්වා. එහෙම නැත්නම් උපේක්ෂාව වඩන්න කිව්වා. මේ විදිහේ උපක්‍රම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ව්‍යාපාදي දුරු කරගන්න. විහිංසාව විතර්කත් එහෙමයි. විහිංසාව විතර්ක අඩු කරගන්න කැමති කෙනෙක් හොඳට කරුණා භාවනාව වඩන්න ඕනේ. කරුණා භාවනාව වඩනකොට යාට අන් සත්වයන්ට හිංසා පීඩා කරන සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒවා දුරු වෙලා යනවා. ඒවා දුරු කරගන්න අප්‍රමාදී බවක් ඇති කරගන්න ඕනේ. දැන් විශේෂයෙන් මෙතන භාගතුන් වහන්සේ පෙන්නලා දෙන විදිහට දැන් කෙනෙක් ඇවිදිමින් ඉන්න අවස්ථාවේදී එයාගේ හිතට එන අකුසලයා කල්පනා කරනවා නම් මම ඉඳගන්න ඉරියවට ගියාට පස්සේ මම මේක ප්‍රහාණය කරනවා කියලා. එහෙම හිතුවොත් ඒක ප්‍රමාදේ නෙමෙයි. ඒක අප්‍රමාදේ නෙමෙයි. ඒක ප්‍රමාදේ. යම් කෙනෙක් ඉඳගෙන ඉද්දී ඇති වෙන අකුසලයේ මම හිටගෙන ඉරියවට ගියාට පස්සේ දුරු කරනවා කියලා හිතේ තියයි අදහසක් තියන් ඉන්නවනම් ඒකත් ප්‍රමාදය. යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්න ගමන් යා කල්පනා කරනවා ඇතිවෙච්ච හිතේ ඇති වෙන අකුසලයේ මම ඉඳගත්තට පස්සේ දුරු කරනවා කියලා. ඒකත් ප්‍රමාදය. එහෙනම් අපි කරන්න ඕනි තමන්ගේ හිතේ ඒ අකුසලයේ ඇතිවෙච්ච මොහොතේම ඒක දුරු කරගන්න ඕනේ. දැන් සමහරක් වෙලාවට දැන් ඔබ මේ සූත්‍ර දේශනා කාලයක් තිස්සේ ශ්‍රවණය කරන නිසා ඔබට යම් හැකියාවක් ඇති අකුසලයේ කියලා අඳුර ගන්න. දැන් ද්වේෂයක් හිතට ආවට පස්සේ ඔබ සමහරක් විට දක්ෂ ඇති මේ වෙනකොට මේ මගේ හිතේ ඇතිවෙන ද්වේෂයක් කියලා අඳුර ගන්න. හැබැයි සමහරක් වෙලාවට අපි ද්වේෂය දුරු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අකුසලයක් කියලා අඳුර ගන්නවා. හැබැයි දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට භාගතුන් වහන්සේ පෙන්ලා දීපු උපක්‍රම අපි අනුගමනය කරන්නේ නැහැ. කාම විතර්කයක් එනවා. දන්නවා මේක කාම විතර්කයක් කියලා. හැබැයි ඒක දුරු කරගන්නේ නැහැ. ඒක පින්වත්නි අයිති වෙන්නේ ප්‍රමාදයට. එහෙනම් මේ අකුසලයේ අඳුර ගන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. අකුසලයේ අඳුරගෙන ඒක දුරු කරගන්නත් දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මෙතනදී දක්ෂ භික්ෂුව ගැන. ඒ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතු භික්ෂුව, පවට භයෙන් යුතුව වාසය කරන භික්ෂුව ගැන භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා මෙතන. මුලින්ම ඇවිදිමින් ඉන්න භික්ෂුව ගැන විස්තර කරනවා. චරතෝ චේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාමිතක්කෝ. ඇවිදිමින් ඉන්න භික්ෂුවට කාම විතර්කයක් එනවා. එහෙම නැත්නම් ව්‍යාපාද විතර්කයක් එනවා. එහෙම නැත්නම් විහිංසා විතර්කයක් එනවා. තංචේ භික්ඛුනාදි වාසේති. ඔන්න භික්ෂුව මේ අවස්ථාවේදී ඒක ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැහැ කියලා කියන්නේ ඒක ඒ විතර්කයේ ඒ විදියටම පැවිතලා දෙන්න ඉඩ අරින්නේ නැහැ. ඒ ආයාසයෙන් ඒ අකුසලේ දුරු කරනවා. ඒ භික්ෂුව පජහති විනෝදේති. ඒ අකුසලේ දුරු කරනවා. ඒක නැති කරනවා. බ්‍යන්ති කරෝති. ඒක අත්හැරලා දානවා. අනභවං ගමයති. ඒක අභාවයටපත් කරනවා. චරම්පි භික්ඛවේ භික්ඛු එවං භූතෝ. ඇවිදිමින් ඉන්න මේ භික්ෂුව පින්වත් මහණෙනි ආතාපි ඔත්තාපි සන්තං සමිතං ආරද්ධ විරියෝ පහිතත්තෝති උච්චති. මේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුක්තයි.
ඒ වගේම පවට බයෙන් යුක්ත කෙනෙක්. ඒ වගේම නිරන්තරයෙන්ම පටන් ගත්ත වීරියෙන් යුක්ත වාසය කරන භික්ෂුවක්. ඒ වගේම කෙලෙස් දුරු කරගන්න බලවත් තමන්ගේ හිත පිහිටුවාගෙන ඉන්න භික්ෂුවක්. එහෙනම් තමන්ගේ සිතට අකුසලයේ ආපු වෙලාවේ ඒ අවස්ථාවේ ඒක අඳුනගෙන දුරු කරගන්න භික්ෂුව තමයි ධර්මාර්ගයේ අප්‍රමාදී භික්ෂුවක් බවට පත් වෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා හිටගෙන ඉන්න භික්ෂුවක් සම්බන්ධෙත් එහෙමයි. හිටගෙන ඉන්න භික්ෂුවට අකුසල විතර්කයක් ආවට පස්සේ ඒ භික්ෂුව ඒක ඒ අවස්ථාවේදීම දුරු කරනවා. ඊළඟට ඉඳගෙන ඉන්න භික්ෂුවකටත් ඒ භික්ෂුව ඉඳගෙන ඉන්න අවස්ථාවේදී කාම විතර්කයක් වේවා, ව්‍යාපාද විතර්කයක් වේවා, විහිංසා විතර්කයක් වේවා ආවට පස්සේ භික්ෂුව ඒක අඳුනගෙන මේක තමාගේ යහපත පිණිස පවතින්නේ නැහැ, මම මේක දුරු කරන්න ඕනි කියලා කල්පනා කරලා ඒක දුරු කරනවා. අන්නේ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුක්ත භික්ෂුවක්. නිරන්තරයෙන්ම ආරද්ධ වීරියෙන් වාසය කරන භික්ෂුවක්. ඒ භික්ෂුවට තමයි කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඒ භික්ෂුව තමයි ධර්මාබෝධය කරා යන්නේ. ඊළඟට සැතපෙලා ඉන්න භික්ෂුවක් සම්බන්ධෙත් එහෙමයි. ඒ ඇතිවන අකුසල විතර්ක අඳුරගෙන ඒවා ඒ අවස්ථාවේදීම දුරු කරගන්න ඕනේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් මේ භාගතුන් වහන්සේ මේ දේශනාව වදාළේ භික්ෂුන් වහන්සේලාට වදාළට මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසටම අදාළයි. ඒ නිසා මේ අපිත් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ හිතට ආපු ඒ අකුසලයේ ඒ අවස්ථාවේදී හඳුනගෙන ඒ අවස්ථාවේදී මේක දුරු කරගන්න. දැන් ඔබට මේ භික්ෂුන් වහන්සේලා කාය ජීවිත දෙකෙහි අපේක්ෂාවෙන් තොරව ධර්මයේ හැසිරුණ ආකාරය ගැන ඔබට සිහිපත් කරවන්න මම ඒ කාලේ වෙච්ච කතාවක් ඔබට කියලා දෙන්නම්. ඒ කාලේ හිටියා ස්වාමින් වහන්සේ නමක් මහාපාල කියලා. මේ මහාපාල ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන කාලයක් භාගතුන් වහන්සේ ඇසුරේ වාසය කරලා පස්සේ වස් සමාදන් වෙන්න ඕනි කියලා භාගතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන චාරිකාව පිටත් වෙලා ගියා භික්ෂුන් වහන්සේලා 69ක් සමග. ඉතින් මේ මහාපාල ස්වාමීන් වහන්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලාට නායකත්වය දුන්නේ. ඉතින් මේ මහාපාල ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 69ත් සමග ගියාට පස්සේ එක්තරා වනාන්තරයකට ප්‍රවිෂ්ඨ වුණා. ඒ වනාන්තරයේ අසලම තිබ්බ ගම්මානයක්. ඒ ගම්මානයේ මිනිස්සු ඉදිරිපත් වුණා මේ ස්වාමීන් වහන්සේලාට වස්තුන් මාසයේ පුරාවට දානය පූජා කරන්න. ඉතින් කුටිත් සකස් කරලා දුන්නා. මේ මහාපාල ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එකතු කරලා භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ ඇවැත්නි අපි මේ වස්තුම් කාලයේ පුරාවට භාගතුන් වහන්සේ වදාළ ධර්ම විනය අප්‍රමාදීව හැසිරෙමු. මම නම් 3 ඉරියව්වක් විතරයි භාවිතා කරන්නේ. මම සැතපෙන ඉරියව්ව භාවිතා කරන්නේ නැහැ. ඔබලත් කැමති විදියකට තම තමන් කැමති විදියට දුතාංග සමාදන් වෙලා ධර්මාර්ගයේ හැසිරෙන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම 3 ඉරියව්වකින් පමණයි ඒ කාලේ වාසය කළේ. එතකොට දැන් මේ 4 ආකාර ඉරියව් වලින් හිටගෙන ඉන්න ඉරියව්වත්, ඉඳගෙන ඉන්න ඉරියව්වත්, සක්මන් කරමින් ඉන්න ඉරියව්වත් විතරයි භාවිතා කළේ. සැතපෙන ඉරියව්ව භාවිතා කරන්න අදහසක් නැහැ. ඒ කියන්නේ නිදාගන්නේ නැහැ. ඒ මාස 3 පුරාවට මේ අදිෂ්ඨානය ඇති කරගත්තා. ඉතින් මහාපාල ස්වාමීන් වහන්සේ මේ විදිහට වස් සමාදන් වෙලා ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ S2 ලෙඩක් ඇති වුණා. S2 අසනීපයක් ඇති වුණා. ඉතින් ඒ ගමේ හිටපු වෙද මහත්තයාට ඉදිරිපත් කරාට පස්සේ වෙද මහත්තයා බෙහෙතක් දුන්නා. ස්වාමීනි මේ බෙහෙත S2ට දාන්න. හැබැයි මේක නිදාගෙන ඉන්න ඉරියව්වෙන් ඉදි තමයි S2ට දාගන්න ඕනේ. අපි ඒ හිටගෙන ඉන්න ඉරියව්වෙන් එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉඳලා මේ බෙහෙත දැම්මොත් ඒක වැඩ කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මේ මහාපාල ස්වාමින් වහන්සේ මේ බෙහෙත අරගෙන දැන් කල්පනා කළා මගේ S2ද වටින්නේ ධර්මාර්ගයේද වටින්නේ. ඉතින් මේ මහාපාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ දීර්ඝ සංසාරයේ පුරාවට මට S කොච්චරනම් ලැබෙන්නේ නැද්ද? මේ S නිසාම මං නොමග ගිහිල්ලා මුලාවටපත් වෙලා සංසාරේ කොච්චරනම් දුක් විඳින්නද? ඒ නිසා මේ S2 නෙමෙයි මට වටින්නේ. ධර්ම මාර්ගයයි මට වටින්නේ. ධර්මාර්ගයේ හැසුනොත් මට මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ නුවණින් කල්පනා කළා. බලන්න තමන්ගේ S2ට තියෙන ආසාව අත්හැරලා ධර්මාර්ගය තෝරගත්තා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බෙහෙත් දැම්ම හැබැයි ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ. සැතපීලා බෙහෙත දැම්මේ නැහැ. මොකද ඒ දුතාංගයේ සමාදන් වෙලා හිටපින්දා.
සතියක් ගියාට පස්සේ දැන් මේ වෙද මහත්තයා ඇවිල්ලා ඇහුවා ස්වාමීනි දැන් කොහොමද S2? අර තිබ්බ අසනීපයට වඩා දැන් ඔන්න වැඩි වෙලා. වෙද මහත්තයා කිව්වා ස්වාමීනි මේ බෙහෙත එහෙම වර්ධින බෙහෙතක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම හොඳ වෙන එකක්. ඔබ වහන්සේ කොහොමද මේ බෙහෙත දැම්මේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සද්ද නැතුව හිටියා. මේ වෙද මහත්තයාට තේරුණා මේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය හැසිරෙන්න මේ වීරිය කරන්න ගිහිල්ලා මේ සැතපෙන ඉරියව්වෙන් නෙමෙයි දැන් මේ බෙහෙත දාන්නේ. ඉඳගෙන ඉඳලා තමයි මේ බෙහෙත දාන්නේ. මේ වෙද මහත්තයා ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ ඔය වැඩේ නම් කරන්න එපා. සැතපීලා මේ බෙහෙත දාන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ වෙද මහත්තයා කියපු දේ පිළිගත්තා වගේ නිශ්ශබ්ද වෙතින් හිටියා. වෙද මහත්තයා හිතුවා එහෙනම් ස්වාමීන් වහන්සේ සැතපීලා මේක බෙහෙත දායි කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ඒ අදිෂ්ඨානය අත්හැරගත්තේ නැහැ. බෙහෙත දැම්ම හැබැයි ඉඳගෙන තමයි බෙහෙත දැම්මේ. ඉතින් ටිකෙන් ටික මේ අසනීපේ වැඩි වෙලා දැන් වස්තුම් මාසේ ඔන්න අවසාන කාලය ආවා. දැන් හොඳටම S2 අසාධ්‍ය වෙලා. දැන් S2 අසාධ්‍ය වෙලා කියලා කියන්නේ දැන් S2 කබ එනවා, සැරව ගලනවා, S2 වේදනාව දෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් S2 වගේ ඇඟේ සියුම් ස්ථානවල මේ අසනීපයක් ඇදුනට පස්සේ අපිට උණ ගැනෙනවා. ඊළ මුළු ශරීරයටම වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් මේ වගේ වේදනාවක් දැනෙන්න ඇති. නමුත් මේ ස්වාමීන් වහන්සේ කිසිම මොහොතක තමන්ගේ S2 නිසා ධර්ම මාර්ගය අත්හැරගත්තේ නැහැ. ඉතින් මේ විදිහට ඉඳලා මේ ස්වාමීන් වහන්සේ වස්තුම් මාසේ අවසාන දවසේ උන්වහන්සේගේ S2 සදාහටම අන්ධ වුණා. S2 සදාහටම අන්ධ වෙනවත් එක්කම උන්වහන්සේගේ ධම්මැස පහළ වුණා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න දහමට දීපුදා වාසය කරන භික්ෂුවගේ ලක්ෂණය. එතකොට කයත් අත්හැරලා ජීවිතෙත් අත්හැරලා. කයත් ජීවිතයත් කියන දෙකම දෙවෙනි තැනටයි තුන්වෙනි තැනටයි දාලා අංක 1ට තියාගත්තා ධර්ම මාර්ගයේ හැසිරීම කියන කාරණේ. එතකොට ධර්ම මාර්ගයේ හැසිරීමට වඩා කයත් ජීවිතයත් වටින්නේ නැහැ ධර්ම මාර්ගයේ හැසිරෙන භික්ෂුවට. ඉතින් මේ ආකාරයෙන් පින්වත්නි අපිට හිත පහදවා ගන්න පුළුවන් ගෞතම බුදු සාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනා ඉගෙනගෙන මේ චරන්ත සූත්‍ර දේශනාව ආදී මේ සූත්‍ර දේශනා වල සඳහන් වෙන කාරණා අනුව පිළිපදෙමින් භික්ෂුන් වහන්සේලා දහමට දීපුදා වාසය කරලා තමන්ගේ කෙලෙස් ගින්න නිවා ගත්තා. ඉතින් මේ ඒ මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස් අන්ධ වෙච්ච හින්දා උන්වහන්සේට නමක් වටන චක්කුපාල ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් චක්කුපාල මහරහතන් වහන්සේ එදා දහමට දීපුදා වාසය කරපු හින්දා උන්වහන්සේ සසර දුකින් අත් මිදුණා. එදා යම් මෙහෙකින් S2 බේර ගන්න ඕනි කියලා කල්පනා කරලා ධර්මයේ හැසිරීම දෙවෙනි තැනට දැම්මනම් සමහරක් වෙලාවට ධර්මයේ හැසිරෙන එක ප්‍රමාදය වෙලා උන්වහන්සේ නැවතත් සසරට වැටෙන්න තිබ්බා. නමුත් උන්වහන්සේ අංක 1ට තියාගන්න ඕනි කාරණේ උන්වහන්සේ පැහැදිලිව තෝර බේරගත්තා. ඉතින් මේ ආකාරයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ පින්වත්නි ධර්ම මාර්ගයේ හැසිරෙන එක අංක 1ට තියාගන්න. ඒකට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. මේක තමයි භාගතුන් වහන්සේ ප්‍රශංසා කරපු දේ. භාගතුන් වහන්සේ අපට නිරන්තරයෙන් මේ කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දීලා තිනවා. මොකද අපිට පේනවට වඩා භාගතුන් වහන්සේ මේ සසරේ තියෙන භයානකකම දැක්කා. ඒකයි භාගතුන් වහන්සේ වදාලේ මේ හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්නට උත්සාහ කරනටත් වඩා උත්සාහයක් විහිරියක් ගන්න ඕනේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. දැන් සක්කාය දිට්ඨිය දුරු කරගත්තොත් එයා ඒකාන්තයෙන්ම ආත්ම භාව 7ක් ඇතුළත මේ සසර දුක අවසන් කරනවාමයි. ඉතින් ධර්ම මාර්ගයේ මුලට එන්න කියලා භාගතුන් වහන්සේ වදාලා ඉස්සල්ලාම එක් අවස්ථාවක තවත් අවස්ථාවක භාගතුන් වහන්සේ වදාලා කෙනෙක් ඇවිල්ලා ඔබට යෝජනා කළොත් උදේට උල්පාරවල් 100ක් අනිනවා, දවල්ට උල්පාරවල් 100ක් අනිනවා, හවසට උල්පාරවල් 100ක් අනිනවා. මේ ආකාරයෙන් දවසට උල්පාරවල් 300 ගානේ අවුරුදු දවස් 365මත් උල්පාරවල් ඇනලා අවුරුදු 100ක් ගියාට පස්සේ ඒ උල්පාරවල් කෑම නිසා ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කෙනෙක් ඔබට යෝජනාවක් කළොත් ඒ උල්පාර කෑම නිසා ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනවා නම් බුදුරජාන් වහන්සේ වදාලා ඒකට කැමති වෙන්න කියලා. මොකද සසරේ යාම නිසා අපිට ඊට වඩා උල්පාරවල් කන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සසරේ තියෙන භයානකකම ගැන භාගතුන් වහන්සේ අපිට පෙන්වව දාලා. මේකේ තියෙන අනතුරු ගැන අපිට පෙන්වව දාලා. මේකේ නිදහස් වීමේ තියෙන වටිනාකම ගැන භාගතුන් වහන්සේ නිරන්තරයෙන් පෙන්වව දාලා. ඉතින් ඒ තමයි භාගතුන් වහන්සේ වදාළ අප්‍රමාදී. ඉතින් අද දවසේ මේ චරන්ත සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අපි මේ අප්‍රමාදය කියන කාරණය ගැන බොහෝ කාරණා තේරුම් ගත්තා.
මේ පිංතුනේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ජීවිතයට බොහෝ පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්තා වූ සීලෝම් පුණ්‍ය ධර්මයන් අප සීල දෙනාටම අපේ හිතවල තියෙන මේ මදයන් දුරු කරගෙන ප්‍රමාදය දුරු කරගෙන අප්‍රමාදී බව හිත තුළ උපදවාගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහස් වෙන්නටම සීල පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ වස්සාන ධර්මදේශනාවේ මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඊශ්‍රායලයේ සේවය කරන පින්වත් කේ.ඒ. ඉනෝකා ප්‍රියදර්ශිනී මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා විසින්. ඉතින් රැස් කර ගන්නට යෙදුණු සීලෝම් පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති සිළු දෙවිවරුන්ට පොළොවාසී දෙවිවරුන්ගේ පටන් අකනිටා බඹලව දක්වා විසිරී පැතිරී සිටින්නා වූ සිළු දේවවුන් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වන සිළු දෙවිවරු දිව්‍ය ආයු වර්ණ සැප බල වලින් වඩ වඩාත් වර්ධනය වෙත්වා. ධාර්මික ආරක්ෂාව රැකවරණය අප සියලු දෙනාටම සලසත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීලෝම් පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවත්වම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහමෙනා වාසී රටවාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සීල පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීලෝම් පුණ්‍ය ධර්මයන් අලව්ව කොජ්ජමෝ කැන්දහේන යන ලිපිණයේ පදිංචිව සිට මිය පරලෝකීය කේ.ආර්. විමලා ජයසිංහ සහ කේ.ආර්. දුමාවතී කිරියම්මාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝකයන්ට දුන සිළුම් ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදෙන්නට සිළු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට දෙන සීලෝම් පුණ්‍ය ධර්මයන් පින්වත් කේ.ඒ. රශ්මිකා දේවමනී දිනියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දරුවෙකු ලැබීමට සිටින කේ.ඒ. නදීකා ප්‍රියදර්ශිනී සහෝදරියටත් ඒ වගේම ඒ කුසතිල සිටින දරුවාටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරුවෝ පින්වතුන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සිළු දෙනා මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. කරගෙන යන සිළු ධාර්මික වැඩ කටයුතු සාර්ථක වේවා. තුන්වැනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහසෙන්ට සිළු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සා. රැස් කර ගන්නට දෙන සීලෝම් පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සීලෝම පින්වතුන්ටත් ඒ අයගේ පවුල්වල සිළු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නන්නයිරුන් උපකාර කළ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ලෝවාසී සිළුම් සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. සිළු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහසෙන්ට සිළු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.